ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්දාය. දීපංකර බුදුන් පාමුග නියත විවරණ ලබමින් මේ මහා භද්‍ර කල්පයේහි සිව්වනවර ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැටියට ලෝතර බුද්ධත්වයේ ලබා ගන්නට අසංකේය කල්ප ලක්ෂ ගණනක් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙරුම් පාරමී පෙරුවා. එයා ගමන් මඟ තුල අවසන තුන් ලෝකයක් අමා මහ නිවනින් ඒකාලෝක කරන්නට ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙව්ලොව දෙවියන්ට මනුලොව මිනිසුන්ට බඹලොව බ්‍රහ්මයින්ට මේ සසර කෙලවර අමා නිවන ළඟා කර ගන්නට අවශ්‍ය මාර්ගය උතුම් ධර්මය පෙන්වා දෙන්නට කටයුතු කළා. එවන් වූ ඒ සොඳුරු ධර්මය ඔබට නිරන්තරයෙන් දවසේ පැය 24 පුරාවටම රූපවාහිනී මාධ්‍යයේ කලන මිතුරාණන් හැටියට ගුවන්විදුලි මාධ්‍යයේ කලන මිතුරාණන් හැටියට තිලින කරන ශ්‍රද්ධා රූපවාහිනිය ලක්විරු ගුවන්විදුලිය පිනත් ඔබට කොරෝනා වෛරසය නිසාවෙන් ඇති වුණු විවසන තත්ත්වය නිසා එයින් අත්මිති ධර්මයේ තුල හැසිරෙන්නට අවශ්‍ය ඉඩහසර ලබා දෙන්නට ඔබ වෙනුවෙන්ම තිලින කරන ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ තවත් පියවරක් පින්වත් ඔබත් සමග එක්ව ඉදිරියට තබන්නටයි මේ මොහොතේ අප සෝදානම් වෙන්නේ. ශ්‍රද්ධා රූපවාහිනියේ නරඹන ලක්ෂ සංඛ්‍යාත සුපින්වත් ඔබට ඒ වගේම ලක්විරු ගුවන්විදුලි ඔස්සේ FM 105.2 FM 105.4 අපිව ශ්‍රවණය කරන සියලුම දෙනාට මෙතෙන් පටන් හෝරා දෙකකට ආසන්න කාලයක් අපත් සමග රැඳී ඉන්නට අපි ආරාධනා කරනවා. ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ උතුම් සදහම් දේශනාව ඔබේ ජීවිතයේ පිනෙන් පුරවන අරමුණ ඇතිව පින්වත් ස්වාමින් වහන්සේ විසින් දේශනා කරන්නටයි මේ මොහොතේ සෝදානම් වෙන්නේ. අද දවසේ ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහන වෙනුවෙන් බැතිබර දායකත්වයේගෙන කටයුතු කරන්නේ කැලිෆෝනියාවේ මහමෙවුනාව භාවනා අසපුවට සම්බන්ධ පින්වත් PM කරුණාරත්න මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. පින්වත් ඔබටත් පුළුවන් මෙවන් වූ දහම් වැඩසටහනක් වෙනුවෙන් බැතිපර දායකත්වයේ ගෙන කටයුතු කරලා ඔබේ දෙලව යහපත වෙනුවෙන් අනන්ත පින්ඵල එකතු පහදු කරගන්නට ඒ වෙනුවෙන් ඔබ ධර්ම දානමේ දායකත්වයේ වෙනුවෙන් අපට පුළුවන් කතා කරන්නට 071 232 88 87 071 232 88 වගේම 0112 571 471 0112 571 471 යන දුරකථන අංකයන් ඔස්සේ වැඩිදුර තොරතුරු විමසන්නට පුළුවන් බවත් අපි ඔබට සිහිපත් කරනවා. අදත් තුන් ලෝකයක් අමා මහ නිවනින් ඒකාලෝක කරා වූ පරමෝත්තම නිදුකානන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ගම්බීර ශ්‍රී සද්ධර්මය අපට මෙනෙහි කර දෙන්නට මහමෙවුනාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමින් වහන්සේ නමක් උතුම් වූ ධර්මාසනයට මේ මොහොතේ වැඩම කරලා තිබෙනවා. සදහම් දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් ස්වාමින් වහන්සේව පාද වන්දනා කරමින් අප සියලුම දෙනා මේ මොහොතේ වැඩසටහනට පිළිගෙන සිටින අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. දෙව්ලොව දෙවියන් බඹලොව බ්‍රහ්මයන් මනුලොව මිනිසුන් ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය නිසා සුවපත් වෙන්නට උනා. අපටත් ඒ වාසනාව අද දවසේ උදා කර දෙන්නට ස්වාමීනි ඒ ගම්බීර ශ්‍රී සද්ධර්මය මෙතෙන් පටන් අප කෙරෙහි අනුකම්පාවෙන්ම මෙනෙහි කර දෙන්නට අප සියලුම දෙනා උතුම් වූ සීලෙහි පිහිටවමින් ඔබ වහන්සේට බොහෝමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. අපි කවුරුත් උතුම් තිසරණේ පිහිටලා ආජීව අට්ටමක සිල් සමාදන් වෙලා ඉන්න අනතුරුව අපි ධර්ම ශ්‍රවණය කරමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 කවුරුත් මං කීවාම සිල් සමාදන් වෙන්න මේ විදිහට කියන්න මම සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි මම සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි මම අබ්‍රහ්මචාරී ජීවිතයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි මම බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි මම කේලාම් කීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි මම පරුස වචන කීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි මම හිස් වචන කීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි මම මිත්‍යා ජීවයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන අවබෝධ වීම පිණිසද උපකාර වේවා සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවන් සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ ගෞරව ආදර නමස්කාරය වේවා සාදු 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 හැම දිනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ශ්‍රද්ධාවන්ත පින්වත්නි ඔබ අද දවසේ මේ සතියන්ත
ඉරිදා දවසේ පවත්වන්නට යෙදෙන සීල භාවනා වැඩසටහනේ උදේවරුේ උතුම් බුද්ධ දේශනාවක් ශ්‍රවණය කරන අදහසින් තමයි ශ්‍රද්ධා රූප වාහිනිය ඉදිරියේ ඔබ වාඩි වෙලා ඉන්නේ. පින්වත්නි, මේ ධර්මය ඇහෙන යුගය කල්ප ගණනකින්, කල්ප කෝටි ලක්ෂ ගණනකින් දුර්ලභම දුර්ලභ මොහොතක් තමයි අපිට මේ උදා වෙලා තියෙන්නේ. ඔබට අපට මේ අහන ධර්මය වගේ මේ ලෝකේ උපදින බොහෝ සත්වයන්ට ධර්මය අහන්න අවස්ථාවක් නැහැ. ඔබ අද උතුම් සීලයක පිහිටියා. මේ ලෝකේ බොහෝ දෙනා සිල්වත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ යමෙක් සතුන් මැරීමෙන් වැළකීලා ඉන්නවා නම් ඒ නියසිල මතට ගත්ත පස් ටික වගේ ඊටාම ටික දෙනෙක්. ගොඩාක් මිනිස්සු පව් කරනවා. සත්තු මරනවා. හොරකම් කරන්නේ නැතුව ඉන්නවා නම් මේ ලෝකේ ඒ වගේ ඊටාම ස්වල්ප පිරිසක් කියනවා. ඒ වගේම උතුම් බඹසර සීලයක් ආරක්ෂා කරනවා කියන්නේ ඔබ දැන් අද සමාදන් වූ සීලේ බඹසර සීලයක්. ඒක ඍජුවම නිවනට උපකාර කරන සීලයක්. එතකොට එවන් වූ සීලයක පිළිපදිනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ඊටාම ස්වල්ප පිරිසක්. එතකොට මෙන්න මේ වගේ අපිට ලැබිච්ච දුර්ලභ ලාභ මෙපමණයි කියලා මෙකල අපිට කියන්න බෑ. ඉතින් ඒක නිසා මොකද ඒකට හේතු වුණේ අපිට කල්යාණ මිත්‍රයෙක් මුණ ගැසීම. ඒ තමයි අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අපිට මුණ ගැසුන නිසා මේ අවස්ථාව අපිට උදා වුණේ. නමුත් පින්වත්නි, මේ අවුරුදු කීපයකට පෙර, අවුරුදු 30කට 40කට පෙර මේ ලෝකේ මේ චතුරාර්ය සත්‍ය ගැන, ධර්මය ගැන කතා කරපු යුගයක් තිබුණේ නැහැ. පොත්වල විතරක් තිබුණ චතුරාර්ය සත්‍ය නැවත මේ ලෝකේ ඉස්මතු කරලා මේ ලෝකයට දායාද කරපු ගුරුවරයා තමයි ලොකු ස්වාමීන් වහන්සේ. එතෙක් කවුරුත් ධර්මයේ නාමයෙන් නොයෙක් දේ කතා කළා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නපු සැබෑම අර්ථයට යන්න උපකාර කරන ධර්මය ලෝකෙ ඉස්මතු කළේ නැහැ. ඒක කළේ ලොකු ස්වාමීන් වහන්සේ. ඒක නිසා ඔබ අප සියලු දෙනා ණය ගැති කල්යාණ මිත්‍රයාට සුගති රැකවරණය සලසන, ඒ නිවනින් සැනසෙන්න උපකාර කරන දහම දායාද කළ සත්පුරුෂයාට ණය ගැති. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා. ඒ දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන හරි ලස්සන කාරණාවක්. මහණෙනි, දසහරා කියන රජ කුමාරවරු පිරිසක් හිටියා ඉස්සර. මේ රජ කුමාරවරුන්ට තිබුණා ආනක කියලා මිහිඟු බෙරයක්. ආනක කියන මිහිඟු බෙරයක් තිබුණා. මහණෙනි, මේ ආනක බෙරය හරිම මිහිරි සද්දයක් දෙනවා. මේ බෙරේ කාලයක් යනකොට සිදුරක් ගියා, පැලුණා. එතකොට මේ දසහරා කුමාරවරු මොකද කරේ? ඒ බෙරේට ඒ පැලුම වැහෙන්න එතෙන්ට ඇණයක් ඔබනවා. ඇණයක් ඔබලා తాවකාලික පැලැස්තරයක් දැම්මා. ආයෙ කාලයක් යනකොට මොකද වෙන්නේ? තව තැනකින් paludu වුණා. එතකොට එතෙන්ටත් මොකද කරේ? ඇණයක් ඔබනවා. තව කාලයක් යනකොට තවත් paludu වුණා. ඊට පස්සේ එතෙන්ටත් ඇණයක් ඔබනවා. මහණෙනි, කාලයක් යනකොට ආර ආනක කියන මිහිඟු බෙරේ බෙර කඳ අතුරුදහන් වුණා කියනවා. සම්පූර්ණ ඇන ඔබපු ඇන විතරක් තියෙන කඳක් දකින්න ලැබෙනවා. එතකොට සැබෑ බෙර කඳ
අතුරුදහන් වුණා කියනවා. මහණෙනි කාලයක් එනවා මේ බුද්ධ ශාසනයට එන මේ ශ්‍රාවකයෝ මොකද කරන්නේ? ඒ බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය ගැන කියවෙන දේශනා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දුක ගැන කතා කරන දේශනා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ කතා කරපු අනාත්ම ශුන්‍යතාවය ගැන කතා කරපු බුද්ධ දේශනා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේවා අහන් ඉන්නේ කියන ආසාවෙන් අනිත්‍ය ගැන කතා කරනකොට, දුක ගැන කතා කරනකොට, අනාත්මය ගැන කතා කරනකොට, පටිච්ච සමුප්පාද ගැන කතා කරනකොට මේ අර ඒක අහන් ඉන්න බෑ කියනවා. ඒක සතුටින් අහන් ඉන්නේ නැහැ කියනවා. ඒ වගේම මහණෙනි හොඳට කන් යොමාගෙන මම මේවා අහන්න ඕනේ කියලා අහන් ඉන්නේ නැහැ. මහණෙනි අවබෝධ කරන්න ඕනේ කියලා හිත පිහිටවන්නෙත් නැහැ. ඒ වගේම ඉගෙන ගන්න ඕනේ මම මේ ධර්මය. මේ කියන ලෝකෝත්තර මේ ගැඹුරු ධර්මය මමත් ඉගෙන ගන්න ඕනේ කියලා හිත පිහිටව ගන්න නැහැ කියනවා. ඒ වගේම තමයි පාඩම් කරගෙන තියාගන්න ඕනේ මම මේ දහම් කොටස් කියලා කල්පනා කරන්නේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න ඔය විදිහට මේ බුද්ධ ශාසනයේ මේ ධර්මය අතුරුදහන් වෙලා යනවා කියනවා. මේ ධර්මය අතුරුදහන් වෙලා යනවා කියන හරියට දැන් අර මිහිගු බෙරේ පස්සේ දකින්න කෙනා හිතන්නේ මේක තමයි මිහිගු බෙරේ කියලා. හැබැයි ඒකේ බෙර කඳේ මොනවද තියෙන්නේ? ඇන ටිකක් විතරයි. සැබෑම බෙරේ අතුරුදහන් වෙලා. ඒ වගේ තමයි කියන මහණෙනි කාලයක් යනකොට ලස්සනට පද රචනා කරපු ලස්සන කවි තාල වලින් මේ කියන දේවල් තියෙනවා කියනවා. හොඳට උච්ච ස්වරයෙන් හරියම මිහිරට ගායනා කරන මේ ධර්මයේ අර්ථ කිසිවක් නැති දේවල් අහන්න හරිම ආසයි කියනවා. හොඳට තාලේ තියෙනවනම් ඒක ඇති කියනවා. දැන් අද ධර්මයේ නාමයෙන් කොච්චර විකෘති කරපු දේවල් හරිම මිහිරි හැබැයි නේ. දැන් සමහර මිසදිටු ආගම් වල මේ කියන දේවල් වලට මිනිස්සු ඇදිලා යන්නේ මොකටද? අර්ථයන් නිසාද? නෑ. ඒක කියන ඒ වාක් ශෛලිය හරිම මිහිරි. හොඳ වචන හැසිරවීමක් කරනවා. ඒ වගේම තමයි හොඳට ගායනා කරනවා. එතකොට මේ ශ්‍රාවකයෝ මොකද කරන්නේ? ඒවා හොඳට අහගෙන ඉන්නවා කියනවා. හිතනවා මම මේක අවබෝධ කරන්න ඕනේ කියලා. අවබෝධ කරන්න දෙයක් ඒකේ නැහැ. හිතනවා මම මේක හොඳට ඉගෙන ගන්න ඕනේ. මේක පාඩම් කර ගන්න ඕනේ කියලා අර කිසි වැදගත්කමකට නැති මිහිරට තාලෙට තියෙන අර්ථාන්විත බවකින් හිස් වූ දේවල් වලට පෙළඹෙනවා කියනවා. එතකොට ධර්මය අතුරුදහන් වෙනවා. දැන් මේකල මේ චතුරාර්ය සත්‍ය නම් වූ ගැඹීර ධර්මය ලොකු සංසේ ඉස්මතු කරලා පෙන්වනවා. ඒ නිසා අපි අද කතා කරනවා. ඒ නිසා ඔබ අහන්න ඕනේ කියලා ඔබ හිත පිහිටවගෙන වාඩි වෙලා ඉන්නවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒක නිසා මහණෙනි මේ විදිහට ඔබ හික්මෙන්න මම නම් ඒ පරම ගැඹීර වූ දුක ගැන කියවෙන අනිත්‍ය ගැන කියවෙන්නා වූ අනාත්මය නම් වූ ශුන්‍යතාවයක් ගැන කියවෙන්නා වූ ඒ ගැඹීර ධර්මය අහන්න කැමැති ඇති කර ගන්නවා. අහන්න කැමැත්ත උපදව ගන්නවා. මම හොඳට සවන් යොමු කරගෙන මේ ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ වගේම ඒවා ඉගෙනගෙන මමත් පාඩම් කර ගන්නවා කියලා ඔබත් හික්මෙන්ට කියන ওই විදිහට. එතකොට බලන්න එහෙනම් අපිට දැන් ලැබුණේ ලාභය මොනතරම් ශ්‍රේෂ්ඨ දෙයක්ද? මේ ගැඹීර ධර්මයක් අපිට කතා කරන්න ලැබුණා. ඉතින් ඒ නිසා අද ඔබට අහන්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ගැඹුරු ධර්ම කාරණා ඇතුළත් බුද්ධ දේශනාවක්. හොඳට ධර්මය අහපු කෙනෙකුට මේ දේශනාව ඉතාම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි. නමුත් අද රූපායන ඉස්සරහ වාඩි වුණ කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාට අමුත්තක් තේරෙයි. මොකද කවදාවත් අහපු නැති දෙයක්.
ආපු නැති වචන මාලාවක් අහද්දී කෙනෙකුට අමුත්තක් වෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන හිත පහදව ගන්න කිසිම කෙනෙකුට මේ දේශනාවල කිසිම බාධාවක් නැහැ. දක්ෂ නම් ඕනෑම කෙනෙකුට හිත පහදව ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ ඉස්මතු කරලා පෙන්වුවේ අපේ සිතේ වැඩ කරන දේවල්, අපේ චිත්ත අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන ආකාරය, අපේ සසර ගමනක මේ නැවත්මක් නැතුව ඉපදි මෙරි මෙරි යන ගමන කොහොමද වෙන්නේ? කොහොමද මේක සකස් වෙන්නේ? ඇයි මේක නවතින්නේ නැත්තේ? කොහොමද මේක නවතින්නේ? ඔය කරුණු භාග්‍යතුන් වහන්සේ ඉස්මතු කරලා පෙන්වුවා. අපිට දැන් අපේ ශරීරේ නම් සියලු කොටස් පරීක්ෂා කරලා මේවා මෙච්චරයි. දැන් අපි ලේ රිපෝට් එකක් ගත්තොත් මේවා මෙච්චරක් තියෙනවා, කොලෙස්ටරෝල් මෙච්චරක් තියෙනවා, සීනි මෙච්චරක් තියෙනවා කියලා මේ ගන්න පුළුවන් රිපෝට් එකනේ. හැබැයි කෙනෙකුගේ හිතක තියෙන ස්වභාවය මැෂින් එකකින් ගන්න පුළුවන්. මෙයාගේ හිතේ මේ රාගය මේ විදිහට තියෙනවා, ද්වේෂය මේ විදිහට තියෙනවා, මේ හිතේ පුරුදු කරපු කුසල් බලය මේ වගේ, සසරේ පුරුදු කරපු පින් බලය මෙච්චරක් තියෙනවා. මෙයාට මේ හිත දියුණු කරලා මාර්ගඵල ලබන්න පුළුවන්. මේ කෙනා මේ විදිහට හිත පුරුදු කළොත් නිරේට යනවා. මේවා මැෂින් වලට අහු වෙන්නේ නැහැ. හැබැයි මේවා අහුනේ ත්‍රිවිද්‍යාව උපදවගෙන දස බල ඥාන විසරද ඥාන වලින් සමන්විත වූ බුදු කෙනෙකුට විතරයි. මේකල වැඩ සිටියා වූ අපගේ භාග්‍යවත් අරහත් ගෞතම බුදුරජාණන් වහන්සේ මේ සියල්ල දුටුවා. ඒ භාග්‍යතුන් වහන්සේ මේ සියල්ල අපට දේශනා කළා. ඉතින් මේ දේශනාවේ නම බීජ සූත්‍රය. බීජ සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, බලන්න දේශනාව පටන් ගන්නේ මේ දේශනාව කරනකොට භාග්‍යතුන් වහන්සේ හිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. පංචමානි භික්කවේ බීජ ජාතානි කතමානි පංච. පින්වත් මහණෙනි, පැලවෙන දේවල් වර්ග 5ක් තියෙනවා. පැලවෙන දේවල් වර්ග 5ක් තියෙනවා. හොඳට මේක අහගන්න. මේ පෙන්නන උපමාවෙන් තමයි භාග්‍යතුන් වහන්සේ ජීවිතාර්ථය අවබෝධ කර ගැනීම පිණිස ජීවිතේ මේ උපමාව ගලපනවා. ඒක නිසා මේ උපමාව හොඳට තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මොනවද මේ 5? මූල බීජං. පැලවෙන දේවල් තියෙනවා මුල් වලින්. මුල හිටෙව්වම මුල තමයි පැලවෙන්නේ. ඒ වගේම මහණෙනි, කන්ද බීජං. තියෙනවා පැලවෙන දේවල් කඳ තමයි හිටවන්න ඕනේ. දඬු කෑලි තමයි හිටවන්න ඕනේ. ඒක පැලවෙනවා. දැන් අපි දැන් මඤ්ඤුක ගත්තොත් නේ, දඬ තමයි කඩලා හිටවන්නේ. එතකොට ඒකේ බීජය මොකද්ද? ඒ දඬු කෑල්ල. පැලවෙන දේ. පැලවෙන දෙයට කියන නම තමයි බීජය කියන. ඊළඟට කියනවා මහණෙනි ඒලු බීජං. ඒ කියන්නේ පුරුකින් පැලවෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟ එක තමයි අග්ග බීජං. දලු වලින් පැලවෙනවා. සමහර ඒවා තියෙනවා දැන් අපි මුකුණු වෙන්න නේ, ගොටුකොළ, ඒ වගේ දේවල් දලු කඩලා හිටෙව්වහම ඒක පැලවෙනවා. එතකොට දලු වලින් පැලවෙන දේවල් වලට ඒකේ බීජය තමයි දලු නේ. ඊළඟට තියෙනවා මහණෙනි බීජ බීජං. එතකොට බීජ බීජං කියන්නේ බීජය කියන පැලවෙන දෙයටත්, එතකොට බීජය කියන ඇට වර්ග වලට දැන් අපි වී, මුං, කව්පි, ඔය ධාන්‍ය වර්ග ඔය හැම එකක්ම බීජ වෙන්නේ ඒ ඇට වර්ග. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කොහොම මේ කොටස පැහැදිලිව අහගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉමානි චස්ස භික්කවේ පංච බීජ ජාතානි. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, ඔය බීජ වර්ග 5 අඛණ්ඩානි.
paludu වෙලා නැහැ. ওই බීජ වර්ග 5 කැඩිලා නැහැ. දැන් ඒ ඇට වර්ග නම් ඒවා කුඩු වෙලා එහෙම තියෙනවා නම් ඒක නිසා මේ කියන්නේ මේ බීජ හොඳ තත්ත්වයේ තියෙනවා. කැඩිලා paludu වෙලා මුකුත් වෙලා නැහැ. ඒ වගේම තමයි අපෝතිකානි. ඒ බීජ වර්ග කුණු වෙච්ච නැති හොඳ බීජ. ඊළඟ එක තමයි අවාතාතප හතානි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවුවෙන් සුළඟින් වෙනසිලා නැහැ. අවුවට පිච්චිලා කාරකුට්ටම් වෙලා ගියපු ඒවා නෙමෙයි. සීතලෙන් විනාශ වෙච්ච ඒවා නෙමෙයි මේ බීජ. කියනවා සාරාදායිනි හොඳට සාරවත් වූ බීජ සුඛසහිතානි. ඕජා ගුණය තියෙනවා. ඕජා සහිත බවෙන් යුක්ත බීජ. ඒ කියන්නේ පැලවෙන්න අවශ්‍ය කරන ඒකේ අර ශක්තිය තියෙනවා. ඕජා ගුණය තියෙනවා ඒ බීජ හැම එකකම. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පඨවීච නාස්ස ආපෝච නාස්ස. බුදුරජාණන් වහන්සේ වදාලා නමුත් මහණෙනි පොළවකුත් නැත්තම් මොකද කියන්නේ පොළවකුත් නැත්තම් ආපෝච නාස්ස වතුරත් නැත්තම් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි පංච බීජ ජාතානි බුද්ධින් විරෝල්හින් වේපුල්ලං ආපජ්ජයන්ති. මහණෙනි ඔය බීජ වර්ග 5 වර්ධනය වෙනවාද? ඔය බීජ වර්ග 5 දලු දාලා වැඩෙනවාද? මහණෙනි ඔය බීජ වර්ග 5 ලොකු වෙලා විශාල පැලයක් බවට පත් වෙනවද? ඔබෙන් අහුවොත් මොකද්ද කියන්නේ? තේරුණානේ කියපු එකනේ. බුදුරජාණන් වහන්සේ වදාළේ හොඳ වර්ගයේ බීජ තියෙනවා. දළු වලින් පැලවෙන ඒවා, කඳින් පැලවෙන ඒවා, මුලෙන් පැලවෙන ඒවා, ඒ වගේ මැට වර්ග වලින් පැලවෙන ඒවා. මේවා විනාශ වෙලා නැහැ අවුවටත්. ඒක ඒ වගේම සීතලෙන් විනාශ වෙලත් නැහැ. හොඳ වර්ගයේ බීජ තියෙනවා. හැබැයි පොළොවක් නැත්තම් වතුරත් නැත්තම් මේක පැලවෙනවද? අපි කියමු ඒ ටික තියෙනවා ගල්තලාවක් උඩ දාලා නේ. මේක පැලවෙනවද? බුදුරජාණන් වහන්සේ අහුවාම නොහේ තම්බන්තේ ස්වාමීනි එහෙමනම් වෙන්නේ නෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා ඉමානි චස්සු භික්කවේ. දැන් ඒක තමයි පළවෙනි කොටස. ඊළඟ කොටස පින්වත් මහණෙනි ඔය බීජ වර්ග 5 ඛණ්ඩානි කැඩිලා තියෙනවා නම් කුඩු වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඊළඟට පූතිකානි කුණු වෙලා නම් තියෙන්නේ. ඊළඟට අවුවෙන් සුළඟිනුත් වෙනසිලා ගිහිල්ලා නම් තියෙන්නේ. ඒ වගේ සාරවත් බවකුත් නැත්තම් ඒ බීජවල ඕජා සහිත බවකුත් නැත්තම් දැන් අපි කියන්නේ බොල් තියෙන්නේ නේ. දැන් බොල් වී තිබුණට ඒව පැලවෙන්නේ නැහැ නේ. ඒකේ සාරවත් බව නැහැ. ඕජා සහිත බව නැහැ. එතකොට මේ කියන්නේ හොඳ වර්ගයේ බීජයක් නෙමෙයි. කුණු වෙච්ච එකක්, ඕජා ගුණේ නැති එකක්, සාරවත් නැති බීජයක්. නමුත් මහණෙනි පොළවක් තියෙනවා. දැන් මේක බීජේ දාලා තියෙන්නේ මොකේද? පොළවේ. හොඳ සරු පොළවක දාලා තියෙනවා. පොළවකුත් තියෙනවා. මහණෙනි වතුරක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ බීජ වර්ග 5 වර්ධනය වෙනවද? පැලවෙනවද? දලු දාලා ගහක් බවට පත් වෙනවද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. ස්වාමීනි නොහේ තම්බන්තේ. ස්වාමීනි ඒක නම් සිද්ධ වෙන්නේ නැති එකක්මයි. ඔන්න දැන් දෙවෙනි කොටසක් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. පළවෙනි කොටස සාරවත් බීජය පොළොවක නෙමෙයි තියෙන්නේ. වතුරත් නැහැ.
ඒක පැලවෙන්නේ නැහැ. දෙවෙනි කොටසෙන් කිව්වා බීජ කුණු වෙලා හැබැයි පොළවේ තියෙනවා වතුරක් තියෙනවා පැලවෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ බීජ වර්ග 5 අකණ්ඩානි කැඩිලා බිඳලා ගිහිල්ලා නැහැ. හොඳට සාරවත් බවින් යුක්තයි මේ බීජ. ඒ වගේම ඕජා ගුණය හොඳට තියෙනවා මේ බීජවල. මහණෙනි හොඳ සරු පොළවක් තමයි මේ බීජ තැන්පත් කරලා තියෙන හොඳ සරු පොළවක. ඒ වගේම තමයි මහණෙනි වතුරත් හොඳට තියෙනවා. දැන් එතකොට හේතු කාරණා ඔක්කොම දෙපැත්තෙන්ම හොඳට තියෙනවද නැද්ද? ඒකට පැලවෙන්න අවශ්‍ය කරන සියලුම අවශ්‍ය කරන හේතුකාරක තියෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මේ බීජ වර්ධනය වෙනවාද? පැලවෙනවාද? මේ බීජ දලු දාලා විපුල බවට පත් වෙනවාද? ඒවම් බන්ති ස්වාමීනි එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න දැන් පැහැදිලි කරනවා ඔය කියපු පරියායෙන් අපේ ජීවිතේ ඉපදී අපි ගමනක් යනවා. අපි මේ ආපු සසර ගමන බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කල්ප කෝටි ලක්ෂයකට එහාට ගියත් ආරම්භක කෙලවරක් පණවන්න බෑයි කියලා. අනමතග්ගෝ යම් භික්කවේ පුබ්බා කෝටින පඤ්ඤායති මහණෙනි ආරම්භක කෙලවර පණවන්න බෑ. එතකොට ඒ ආපු ඉපදී අපි මේ ජීවිතේ මැරෙනකොට ආයෙම උපදිනවා. ආයෙම කොහේ හරි පැලවෙනවා. ආයෙම කොහේ හරි පැලවෙනවා. උපදිනවා කියන්නේ බීජයන් නම් පැලවෙන අපිත් ආයෙම මෙහෙන් ගියාට පස්සේ චුත වෙලා ආයෙම ඒ තැනක පැලවෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපේ උපතත් හරියට අර බීජයක ස්වභාවය ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඔන්න සේයතාපි භික්කවේ මහණෙනි මේකත් ඒ වගේ තමයි. ඔන්න දැන් කවුරු ගැනද මේ කියන්නේ? ඔබ ගැන, මම ගැන, තමන් ගැන කියන්නේ කියලා හිතේ අදහස ඇති කරගන්න. දැන් මේ මගේ ජීවිතේ මම උපදින විදිය තමයි මේ කියන්නේ. මගේ ජීවිතේ මේ අවසන් වන සසර ගමනක යන්නේ කොහොමද කියන කාරණාව තමයි දැන් මේ පැහැදිලි කරන්නේ භාග්‍යතුන් වහන්සේ කියලා ඔබ හිත පිහිටවගෙන මේ ධර්මය අහන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේකත් ඔය වගේ පඨවි ධාතු ඒවං චතස්සෝ විඥානට්ඨිතියෝ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි විඥානයේ පිහිටන තැන් 4 එහෙම නැත්නම් බීජයේ පිහිටන පොළව මොකක්ද? රූප වේදනා සංඥා සංකාර කියලා අවබෝධ කරගත යුත්තේ ওই විදිහටයි. බුදුරජාණන් වහන්සේ එතකොට පැලවෙන දේ මෙතන අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනවා. ආයම උපතකට ගිහිල්ලා පැලවෙන දේ. මොකක්ද? රූපේද? නෑ. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර කිව්වේ පැලවෙන දේ නෙමෙයි. ඒක පැලවෙන දේ පිහිටන තැන පොළව. පැලවෙන දේ කිව්වා මොකක්ද? විඥාණය. පැලවෙන දේ මොකක්ද? විඥාණය කියන්නේ පැලවෙන දේ. දැන් අපි කිව්වා බීජය කියලා. යම් වීනම් වී ඇටය පැලවෙන දේ. එතකොට වී ඇටයක් පොළවට දැම්මහම වතුර තියෙනවා නම් ඒ වී ඇටේ වැඩෙනවා. පැලවෙනවා. මොකද ඒ වී ඇටේ හොඳ ඕජා ගුණයෙන් යුක්තයි. පැලවෙන ස්වභාවය තියෙනවා. ඒ වගේ මහණෙනි ජීවිතය තුළ විඥාණය කියන බීජය පැලවෙන්නේ රූපය තුළ. බීජේ පිහිටන්නේ කොහෙද? ඔබ වී ටික ඉහිනකොට බීජේ ගිහිලා පිහිටනවා. කොහෙද පිහිටන්නේ?
පොළොවේ පිහිටන්නේ. ඒ වගේ විඥානය පිහිටනවා කොහෙද? තැන් 4ක. රූපේ පිහිටනවා විඥානය. ඒ වගේම විඥානය පිහිටනවා වේදනාවේ පිහිටනවා විඥානය. ඒ වගේම විඥානය පිහිටනවා හඳුනා ගන්න දේවල් වල. විඥානය පිහිටනවා සංඛාරවල. දැන් විඥානය කියනක ඔබ තේරුම් ගන්න මේක තමයි පැලවෙන දේ. එතකොට අපේ ජීවිතේ අපි මෙහින් මැරුණට පස්සේ අපි ඊළඟ උපතකට යනවා. ඔබ දැකලා තියෙනවද මේ ශරීර කූඩු අරන් ගියපු කෙනෙක්? නැහැ. අපි මැරුණාම උපතකට යන්නේ කර්මානුරූපව සකස් වුණ විඥානයක් තමයි ආයම උපදින්නේ. උපතකට යන්නේ විඥානය. එතකොට මිනිස් මව් කුසකට නම් ඒ මව් කුසකට යන්නේ විඥානය. හැබැයි විඥානය තියෙන්නේ හැම වෙලෙම පොළවේ පිහිටලා. ඒකයි උපතකට යන්නේ. බීජේ තියෙන්නේ පොළවේ නම් වතුර තියෙනවා නම් ඒ බීජ පැලවෙන එක ධර්මතාවයක් නේ. ඒ වගේම විඥානය පිහිටලා තියෙන්නේ පොළවේ නම් මොකද්ද පිහිටපු පොළව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රූපය. දැන් රූපය කියන්නේ මොකක්ද කියලා ධර්මයේ බොහෝ අහපු බොහෝ දෙනෙක් දන්නවා. නමුත් මේ ධර්මය අහන්න අලුතෙන් ලැබුණ කෙනෙකුට රූපය කියන එක පැහැදිලි නැති වෙන්න පුළුවන්. ඒ නිසා කෙටියෙන් කිව්වොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රූපය කියලා කියන්නේ මොකක්ද? මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේවල් වලට තමයි රූපය කියන්නේ. ඔය ඔබේ ශරීර කූඩුව ඕක තමයි රූපය. ඕකට තමයි රූපය. ඕකේ තියෙන සතර මහා ධාතු කියලා කියවනේ අපි. සතර මහා ධාතු කියන්නේ පොළවට පස් වෙන ස්වභාවයේ කොටස් ටිකක් තියෙනවා ඔය ශරීරේ. කේස්ලොම් නියදත් සම්මස්නහර ඇට මිදුළු වකුගඩු හදවත අක්මාව පිත්තාසය බඩදිව කුඩා බඩවල මහා බඩවල ආමාශය අසූචි කියන ඔය ටික වෙන් කරලා පැත්තකට කරොත් පොළවට පස් වෙන දේවල්. ඊළඟට ආපෝ ධාතු. ඔය ශරීරයේ තියෙනවා වැగిරෙන ස්වභාවයේ දේවල්. පිතසෙම සැරවලේ දහදිය ඒ ආදී දේවල් සියල්ල ආපෝ ධාතුව නේ. එතකොට වැగిරෙන ස්වභාවයේ දේවල්. එතකොට ඔය ශරීරයේ හැදිලා තියෙනවා තේජෝ ධාතුව. රස්නි ස්වභාවයට අයිති දේවල්. දැන් ඔබේ ඔය S2ට අවශ්‍ය කරන උෂ්ණත්වයක් තියෙනවා. ඒ උෂ්ණත්වය ශරීරේ නැති වුණොත් මැරෙනවා. ඒ උෂ්ණත්වය වැඩි වුණත් මැරෙනවා. ඒ උෂ්ණත්වය අඩු වුණත් මැරෙනවා. ඔබේ ශරීරයට අවශ්‍ය කරන උෂ්ණත්වයක් තියෙනවා. දැන් ඔබට ආසනීපයක් වුණාම උණ ගත්තට පස්සේ අර උණ කටුව තියලා බලන්නේ. උෂ්ණත්වය වැඩි නම් ශරීරයේ ලෙඩ වෙනවා. එතකොට සමබර අවශ්‍ය කරන උෂ්ණත්වයක් ශරීරයේ තියෙන. අපි කියන කෙනෙක් සීතල වෙලා ගිහිල්ලා දැන් මලමිනියක් ඔබ අල්ලලා බලන්න සීතල වෙලා. ඒ කියන්නේ උෂ්ණත්වය අතුරුදහන් වෙලා ගිහිල්ලා. එතකොට අපේ ශරීරයේ මේ පැවැත්මට උපකාර කරන දේවල් හැම එකකම කොටස් 4ක් තමයි තියෙන්නේ. පඨවි ධාතුව, ආපෝ ධාතුව, රස්නේ ස්වභාවයට අයිති දේවල්, ඊළඟට හුස්ම ගන්න. අපි දැන් හුළඟ නැත්තම් අපි හුස්ම ගන්න බැරි විදිහට අපි කාමරයක දාලා මේ හුළං එන්නේ නැති විදිහට තිබ්බොත් පොඩි වෙලාවකින් අපි ජීවත් වෙන්න බෑ, මරණයට පත් වෙනවා. එතකොට එහෙනම් ඒක පවතින්න උපකාර කරන දෙයක් මේ ශරීරේ. එතකොට ශරීරය ඇතුලේ අවයව ක්‍රියාකාරීත්වයට මේ වායෝ ධාතුව මූලිකව උපකාර කරනවා. එතකොට මේ හැම ඒ හතරෙන්ම අපේ ශරීරයේ සමන්විතයි. ඔයින් බැහැර දෙයක් මේ ශරීරේ ඇත්තේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඕකට රූපය කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේකට රූපය. එතකොට මේ විඥානයේ අන්න පිහිටන පොළව තමයි ඔය රූපය. ඊළඟට විඥානයේ පිහිටනවා වේදනාවේ. බුදුරජාණන් වහන්සේ වදාලා වේදනාව කී ආකාරයිද? වේදනාව 3 ආකාරයි. සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව. භාග්‍යවතුන් වහන්සේ විදීම
නොයෙක් ආකාරවලින් පෙන්වන 6 ආකාරයක් විදිහට ඒ විදිහට 18 ආකාරයක් විදිහට වේදනාව විස්තර කර කර පෙන්වපු අවස්ථා තියෙනවා. අපි ගත්තොත් සැප දුක් උපේක්ෂා විඳීම. අරමුණු අරගෙන ඔබට සැප විඳීමක් ඇති වෙනකොට ඒක සැප වේදනාවක්. අරමුණු වලින් ඔබ දුකක් ලැබෙනකොට ඒක දුක් වේදනාවක්. දුක සැප නැති මධ්‍යස්ථ විඳීමක් කෙනකොට උපේක්ෂා විඳීම. මෙන්න මේ විඳීම කියන පොළව තුල පිහිටනවා විඥානය. එතකොට විඥානය පැලවෙන්නේ මේ පොළවේ. ඊළඟට සංඥාව කියන්නේ විඥානයේ පිහිටන පොළව. ඒ කියන්නේ ඇහෙන් ඔබ හඳුනාගන්නේ රූප හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීම තුළ විඥානය පිහිටනවා. එයි දැන් විඳීම සංඥාව කියන සියලු කාරණා ඇති වෙන්නේ කොහොමද? තින්නම් සංගති පස්සෝ. ස්පර්ශයෙන් තමයි ඇති වෙන්නේ. ඇසත් රූපයත් විඥානයත් කියන කරුණු තුනේ එකතු වුණාද ඒ ස්පර්ශයෙන් තමයි විඳීම හටගන්නේ. විඳීම හැම වෙලෙම විඳීම තුළ විඥානේ බැසගෙන තියෙනවා. විඥානේ බැසගෙන තියෙන්නේ රූපේ. බීජේ පොළවේ බැහැගෙන තියෙනවා වගේ. වී ඇටේ කුඹුරේ මඩේ බැහැගෙන තියෙනවා වගේ විඥානේ රූපේ බැසගෙන තියෙන්නේ. පොළව රූපයයි. විඥානයේ වේදනාවේ බැසගෙන තියෙන්නේ. පොළව කියන්නේ වේදනාව. විඥානය හඳුනා ගැනීම හඳුනා ගන්න දේ තුල බැසගෙන තියෙනවා. රූප හඳුනා ගන්නවා, ශබ්ද හඳුනා ගන්නවා, ගන්ධ සුවඳ හඳුනා ගන්නවා, රස හඳුනා ගන්නවා, පහස හඳුනා ගන්නවා, අරමුණු හඳුනා ගන්නවා. මේ හැම එකකම විඥාණයෙන් වෙන් වෙච්ච අවස්ථාවක් නැහැ. රූපය තුලවත්. ඒ රූපේ බැහැලා තියෙන්නේ. වේදනාව පොළව කරගෙන ඉන්නේ. සංඥාව පොළව කරගෙන ඉන්නේ. ඒ වගේම තමයි ඔබ ඇහෙන් රූප බලලා ඔබ හිතනවා චේතනාව. ඔබට කනට ශබ්දයක් ඇහෙනකොට ඔබට සිතුවිලි පහළ වෙනවා චේතනාව. ඒකේ විඥානේ බැසගන්නේ. පොළව තමයි ඔබ පහළ කරන චේතනාව. එතකොට බලන්න මේ හැම තැනදීම එතකොට විඥානයේ පොළවේ පිහිටලා තියෙනවා නම් තව එක දෙයක් එතකොට විඥානයේ බීජේ නම් මෙතනදී පැලවෙන කාරණේ මොකක්ද? පොළවට බීජ දාපුවම පැලවෙන්නේ මොකද්ද? පොළවද බීජද? බීජේ පැලවෙන්නේ. එහෙනම් රූප වේදනා සංඥා සංඛාර කියන පොළවට වැටිච්ච බීජේ මොකද්ද? බැසගෙන තියෙන බීජේ මොකද්ද? විඥානය. එතකොට මේකට තව හේතුපකාරක ධර්මයක් අඩුයි. මොකක්ද? මොකද්ද අඩු? පොළවට බීජේ වැටුණාට පස්සේ පැලවෙන්න නම් තව උපකාරක ධර්මයක් ඕනේ. මොකක්ද? ඒක තමයි වතුර. නේද? වතුර බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහණෙනි ජලය යම්සේද නන්දි රාගෝ දට්ඨබ්බෝ අන්න ආසාවෙන් ඇලීම හරියට බීජේ වැටුණ පොළවට අපි ලබා දෙන වතුර ටික වගේ. එතකොට රූප වේදනා සංඥා සංකාරවල පිහිටලා බැසගෙන තියෙන විඥාණයට ආයම උපතකට ගිහිලා ආය පැලවෙනවා කොහේ හරි. එතකොට මේ පැලවෙන්න අපි ලබා දුන්න වතුර මොනවාද? අන්න ආසාවෙන් අපි ඇලුනද ඔන්න වතුර ටික දෙනවා අපි. දැන් රූප වේදනා පොළවේ පිහිටලක් තියෙන විඥානේ අපි වතුරක් දෙනවා. මේක තමයි අපිට සසරින් ඈතර වෙන්න බැරි. ප්‍රාර්ථනාවකට යටත් නෑ මේක. දෙවියෙකුට බාමෙකුට අපව ගලවන්නත් බෑ. ඇයි? පොළවක් තියෙනවා. පොළවේ පිහිටපු බීජයක් තියෙනවා. පැලවෙන දේ විඥානේ. ඒකට පැලවෙන්න උපකාර වෙන විදිහට වතුරක් දීලා තියෙනවා. එපෝ කියලා අපි දිව්වා කියලා වැඩක් තියනවද? දුවල බේරෙන්න තැනක් නෑ. බලන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධය හරි ලස්සනට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා රූපූපයම් භික්කවේ විඥානං තිට්ඨමානං තිට්ඨෙය්‍ය. මහණෙනි විඥාණය තිබුණොත් තිබෙන්නේ රූපේ බැහැගෙනමයි කියනවා. එන රූපයෙන් බැහැරව විඥානයක්
විතරක් තියෙනවා කියලා සාමාන්‍ය කෙනෙකුට ඒක පනවන්න බෑ. විඥානේ තිබුණොත් තියෙන්නේ මොකේද? රූපේ බැහැගෙනමයි. ඊළඟට රූපාරම්මණං මහණෙනි විඥානයේ තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපයක් අරමුණු කරගෙනමයි. ඒක උන්ට මතක තියාගන්න. එතකොට රූපේ තියෙන්නේ විඥානයේ තියෙන්නේ රූපේ බැසගෙනමයි කිව්වා. විඥානයේ තියෙන්නේ රූපය අරමුණු කරගෙනමයි. රූපපතිට්ඨං විඥානයේ හැම වෙලෙම රූපේ පිහිටලා තියෙනවා. බීජ පොළවේ පිහිටලා තියෙනවා වගේ රූපේ විඥානයේ රූපේ පිහිටලා තියෙනවා. නන්දූපසේචනං නන්දි රාගේනුත් ආසාවෙන් ඇලීම නම් වූ වතුරෙනුත් තෙත් වෙමින් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට මේ විඥානය බුද්ධින් අන්න වැඩෙනවා. විඥානේ වැඩෙනවා. විරූල්හින් ඔන්න ඒ විඥානය දළු දානවා හොඳට. දැන් ඔබේ විඥානයේ තියෙන්නේ කොහෙද? මේ පොළොවේ පිහිටලා. කියපු පොළොවේ පිහිටලා. නන්දි රාගයෙන් ආස්වාදයෙන් ඇලීමත් හොඳට වැඩ කරනවා. එතකොට දැන් ඔබේ පවතින විඥානය තියෙන්නේ ක්‍රියාකාරී බීජ ස්වභාවයෙන්ද ක්‍රියාත්මක නොවන ස්වභාවයෙන්ද? ක්‍රියාත්මක වෙන බීජ ස්වභාවයෙන් හැම වෙලෙම මේ විඥානේ වර්ධනය වෙවි තමයි තියෙන්නේ. පැලවෙනවා. විඥානේ බුද්ධින් විරුල්හින් දළු දානවා. දළු දාන දැන් ඔබ ඇහෙන් රූප බලලා ඔබ ආසාවෙන් සතුටු වෙවි ඉන්නකොට බීජේ පැලවෙනවා. මොකද්ද බීජේ? විඥානේ තමයි පෝෂණය ලබන්නේ හැම එකකින්ම නේ. දැන් කනින් ශබ්ද අහද්දී පැලවෙන බීජ ස්වභාවයේ බීජේ තියෙනවා විඥානේ. විඥානේ වර්ධනය වෙනවා. විඥානේ බුද්ධින් විරුල්හින් වේපුල්ලං විපුල බවට පත් වෙනවා. විඥානේ ගන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම තමයි මහණෙනි දෙවෙනි පොළවේ ඊළඟ අංගේ මොකද්ද? වේදනාව. මහණෙනි විඥානේ වේදනූපයං වා භික්ඛවේ විඥානං තිට්ඨමානං තිට්ඨේය. මහණෙනි මේ විඥානය පිහිටනානම් පිහිටලා තියෙන්නේ කොහෙද? වේදනාවේ. ස්පර්ශයෙන් හටගන්න ත්‍රිවිධ වේදනාවේ විඥානයේ පිහිටලා තියෙනවා. ඒක තමයි පොළවේ පිහිටීම. මේ විඳීම අරමුණු කරගෙන තමයි විඥානයේ තියෙන්නේ. හැම වෙලෙම බීජේ පොළව තමයි අරමුණු කරන් තියෙන්නේ. නේ? එතකොට පොළවේ තමයි පිහිටලා තියෙන්නේ. වේදනා පතිට්ඨං වේදනාවේ තමයි පිහිටලා තියෙන්නේ. නන්දූපසේචනං අන්න ආස්වාදයෙන් ඇලීම කියන දේත් තියෙනවා. මහණෙනි විඥානය කියන බීජය ඔන්න පැලවෙනවා. වේදනාව කියන පොළව ආධාර කරගෙන ආසාවෙන් ඇලීම කියන ජලය උපකාර කරගෙන විඥානය වර්ධනය වෙනවා, පැලවෙනවා, දළු දාලා හොඳට වැඩෙනවා. බලන්න මේ අපේ ජීවිතේ උපතකට යන විදිය, පෙන්වන විදිය භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තමයි අපි හඳුනා ගන්න රූප හඳුනා ගන්නවා එහෙන්. කනින් හඳුනා ගන්නවා ශබ්ද, නාසයෙන් හඳුනා ගන්නවා ගඳ සුවඳ, දිවෙන් හඳුනා ගන්නවා රස, කයෙන් හඳුනා ගන්නවා පහස, මනසින් හඳුනා ගන්නවා අරමුණු. මේ හඳුනා ගන්න දේ තුල මහණෙනි තමයි පිහිටලා තියෙන්නේ විඥාණය. හඳුනා ගැනීම අරමුණු කරගෙන තමයි මහණෙනි විඥාණය තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නන්දූපසේචනං අන්න ආසාවෙන් ඇලීම කියන වතුර ලැබෙනවා. මහණෙනි විඥානයේ බුද්ධින් විරුල්ලින් වේපුල්ලං ආපජ්ජති. මේ විඥානේ හොඳට වැඩෙනවා, වර්ධනය වෙනවා, දළු දාලා
පෝෂණය වෙලා වැඩෙනවා. දැන් බලන්න දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන මේ ධර්මය අපිට ප්‍රායෝගිකව අපේ ජීවිතයට අභ්‍යන්තරයට තමන්ට ජීවිතයට ගලපලා තමන් බලන්න ඕනේ මේ කියන්නේ මගේ උපත සිදුවෙන ආකාරය. මම ආය ජීවිතයක පැලවෙන විදිහ ආය ජීවිතයක. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විඥානයේ රූපේ පිහිටලම නම් තියෙන්නේ. වේදනාවේ පිහිටලා නම් තියෙන්නේ. සංඥාවේ පිහිටලා නම් තියෙන්නේ. සංකාර වලින් පිහිටලා නම් තියෙන්නේ. ඔබ මෙහෙන් පැරෙනකොට චුත වෙන්නේ මොකද්ද? අපි කියනවා විඥානේ චුත වුණා කියලා නේ. එතකොට අපි කියනවා ඔන්න විඥානේ ගිහිල්ලා අපි කියමු අම්මා කෙනෙක්ගේ කුසකට ගියා. විඥානේ ඔන්න මව් කුසේ පිහිටියා කියනවා. ඔන්න දරු ගැබක් පිහිටියා කියනවා. එතකොට මේ විඥානේ බුදුරජාණන් වහන්සේ බලන්න හරි ලස්සනට දේශනා කරනවා. ඔන්න බලන්න ඒ කාරණේ පැහැදිලි කරන්න මේ කොටසත් කියලා මින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යෝ භික්කවේ ඒවං වදෙය්‍ය. මහණෙනි යම් කෙනෙක් මේ විදිහට කියන්න පුළුවන්. කොහොමද? අහමඤ්ඤත්‍ර රූපා මේ රූපයෙන් තොරව අඤ්ඤත්‍ර වේදනාය ස්පර්ශයෙන් හටගන්න විඳීමකින් තොරව අඤ්ඤත්‍ර සංඥාය ස්පර්ශයෙන් හටගත් සංඥාවකින් තොරව අඤ්ඤත්‍ර සංකාරේහි ස්පර්ශයෙන් හටගන්න අරමුණු වලින් ඔබ පහල කරන චේතනා ඒ සංස්කාර වලින් තොරව විඥානස්ස ආගතින්වා ගතින්වා චුතින්වා උප්පත්තින්වා ඔය කියන කරුණ වලින් තොරව විඥානයක් එනවා කියලා හරි. දැන් අපි කියමු මවුස කුසක බැස ගන්නවා කියලා හරි. එහෙම නැත්නම් අපි මරණයටපත් වෙනකොට චුත වෙන විඥාණය අර කියන දේවල් වලින් තොරව, රූපයෙන් තොරව, වේදනාවෙන් තොරව, සංඥා සංකාර වලින් තොරව යෑමක් හරි, චුත වීමක් හරි නැවත මව් කුසක හෝ යම් තැනක යම් උපතක් ලබන තැනක ඉපදීමක් හරි. එහෙම නැත්නම් පැලවෙනවා කියලා හරි. ඇයි දැන් පොළව නැතුව නේ? අර කියපු දේවල් පොළව නැතුව විඥානේ විතරක් මව් කුසකට යනවා කියලාවත් යම් කිසි උපතකට යනවා කියලාවත් එනවා කියලාවත් චුත වෙනවා කියලාවත් පැලවෙනවා කියලාවත් කොහෙවත් පැනවීමක් කරන්න පුළුවන්ද? අර උපමාව අපිට හරි වැදගත් මේ කාරණාව තේරුම් ගන්න. නේ? පොළවක් නැතුව ඔබ බීජයක් පැල කරන්නේ කොහොමද? බීජයක් පැල කරනවා කියන එක කරන්න බෑ. නේද? ඒකට පොළවක තමයි බීජයක් පිහිටන්නේ. නේද? ඒ බීජයෙන් සරු අස්වැන්නක් ගන්න නම් එයා බීජේ පොළවකම හිටවන්න ඕනේ. නේද? එක්ක මහ පොළවෙන් ගත්ත පස් ටිකක් අරගත්තු භාජනේ ඒක තමයි පොළව. එතකොට ඒ සරු පසකම හිටවන්න එපා. එතකොට තමයි ඒක පැලවිලා එන්නේ. ඒ වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පොළවෙන් තොරව විඥානයක් කොහේ හරි ගිහිල්ලා උපදිනවය විඥානයක් චුත වෙනවයි කියලා පණවන්න බෑ. මහණෙනි ඒක නේතං ඨානං විජ්ජති කිසි දවසක වෙන්නේ නැති එකක්. ඔන්න බලන්න එතකොට අපි දැන් කිව්වා මව් කුසකට ඔන්න දරුවෙක් පිළිස්ස ගත්තා කියලා අපි කියන්නේ විඥානයක් මව් කුසේ පිහිටියා කියන එක. අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් කාරණාවක්. දැන් විඥානේ මව් කුසේ පිහිටියට පස්සේ විඥානය එතකොට එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ විඥානය පිහිටියා කියන්නේ ඒ විඥානය බැහැගෙන තියෙනවා තව කරුණු ටිකක් මව් කුසට ඇවිල්ලා තියෙනවා. මොකද්ද? සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපය කියන කොටසත් විඥානේ රූපේ බැසගෙන තමයි මව් කුසට ආවේ. එතකොට රූපයෙන් තොරවද මව් කුසේ විඥානේ දැන් තියෙන්නේ. ඒ බීජේ කලල බීජේ දැන් තියෙන්නේ රූපයෙන් තොරව නෙමෙයි. එතකොට
විඳීමෙන් තොරව ආපු විඥානයක් නෙමෙයි. හඳුනා ගැනීමෙන් තොරව ආපු විඥානයකුත් නෙමෙයි. සංස්කාර වලින් තොරව ආපු විඥානයක් නෙමෙයි. එහෙමනම් විඥානේ මව කුසකට එන්නේ නැහැ. නේද? මව කුසකට එන්නේ නැහැ. එහෙම එන්නේ නැති ස්වභාවයකුත් විඥානයේ තියෙනවා. ඒක පස්සේ ඔබට අහන්න ලැබෙනවා. එහෙමනම් මව කුසකට එන්නේ නැහැ. ඒක තමයි ඔබට ඔන්න අම්මට මාසයක් කියනකොට මව කුස ඇතුලේ මොකද්ද ඔබ හැදෙන්නේ? ඔන්න මස් කුලියක් වගේ හැදෙන ඔන්න රූපයක් හැදෙනවා. ඒ හැදෙන්නේ විඥානේ ආවේ තනිව නෙමෙයි. රූපෙන් තොරව ආව නෙමෙයි. ඒකයි මව කුස ඇතුලේ දරුවෙක් කියලා ඇහැ කන නාසය දැන් ඔබට මාස 10කින් ලැබෙන දරුවා බලන්න ඇහැක් තියෙන්නේ කනක් තියෙන්නේ නාසයක් දිවක් කයක් තමයි තියෙන්නේ. ඒ වගේම ඔය හයේ පිහිටලා වැඩ කරන විඥානයක් ඒක එළියට පේන්නේ නැහැ. විඥානයක් තියෙනවා. එතකොට ඒ රූපයක් තියෙන විඥානයේ තනිව ආවේ නැහැ. එතකොට ඒ දරුවා ඇහෙන් රූප බලද්දී ඒ දරුවට විඳීමක් හට ගන්නවා. එතකොට විඥානයේ විඳීමෙන් තොරව මව කුසකට ආවේ නැහැ. විඳීමේ බැසගෙන තමයි විඥානේ තියෙන්නේ. එතකොට ඒ දරුවා හඳුනා ගන්නවා ලෝකය රූප ලෝකය හඳුනා ගන්නවා ඇස් දෙකෙන්. ඒ දරුවා ශබ්ද ලෝකයේ ඇස් දෙකෙන් හඳුනා ගන්නවා. ඒ දරුවා ගන්ධ සුවඳ නහයෙන් හඳුනා ගන්නවා. ඒ හැකියාවක් තියෙනවා. එතකොට ඒ තියෙන්නේ ඒ විඥානය හඳුනා ගැනීමේ බැසගෙන ආපු නිසා. ඒ වගේම ඇහෙන් රූප බලලා පහල කරන චේතනා දරුවටත් ඇහෙන් රූපයක් බලලා චේතනා පහල කරන්න පුළුවන්. දැන් විඥානේ තනියම තියෙනවා නම් රූපයක් හටගන්න විදියකුත් නැහැ. ඒ විඳීමක් කියලා එකක් හටගන්නෙත් නැහැ. සංඥාවක් කියලා එකක් හටගන්නෙත් නැහැ. සංස්කාර කියලා චේතනා පහල කරන්නත් බෑ. හොඳම දේ අපි දැන් මැටි බබෙක් හදමු. මැටියෙන් හදන බබෙක් හදනවා. ඇස් දෙකකුත් හදනවා. ආයතන හයම හදනවා කියමු. හැදුවා කියලා ඒ මැටි රූපෙට පුළුවන්ද රූපයක් පේනවද? ඇහෙන් රූපයක් බලන්න බෑ. ඒ මැටි බබාට ඇහෙන් දැන් කොච්චර රූප තිබුණත් ඇහි ස්පර්ශයක් සිද්ධ වෙනවද? නැහැ. මොකද විඥානය කියලා එකක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට ඒ ඇහෙන් රූපේ බලලා විඳීමක් ඇති වෙන්නේ නැහැ. රූප හඳුනා ගන්න බෑ. ඔය තිබ්බ තැන ඔය තියෙනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නේදී එතකොට මේ මව් කුසකට එන දරුවටත් ඉපදුනාට පස්සේ රූපයක් තමයි ලැබෙන්නේ. ඉපදුනා නම් ඉපදුනේ මොකද්ද? රූපයක්. හැබැයි උපතකට චුත උනේ මොකද්ද? විඥානේ චුත උනේ. එතකොට අපි හොඳට ඒක අභ්‍යන්තරයේ අර්ථය අපි තේරුම් ගන්න ඕනේ. චුත උනාට විඥානේ කියලා අපි කිව්වට රූපයෙන්තරෝ විඥානේ චුත වෙන්නේ නැහැ. විඥානයක් චුත වෙනවා නම් චුත වෙන්නේ රූපේ නම් වූ පොළවේ පිහිටලා. වේදනාව නම් වූ පොළවේ පිහිටලා. සංඥාව නම් වූ සංස්කාර නම් වූ පොළවේ පිහිටලා. ඒකයි උපදින දරුවටත් රූපයක් තියෙනවා. වේදනාවක් සංඥා සංකාර විඥාන කියන ওই පහ තමයි ඕනෑම ජීවිතයක ඔබගේ මගේ නිරේ ඉන නිරිසතාගේ ඔබ ගිහි මෙහින් චුත වෙනකොට යන්නේ නිරේට නම් කෙලීම විඥානේ අරවත් එක්කම තමයි චුත වෙන්නේ. එහි රූපයක් හම්බ වෙනවා බෙඳීම සංඥා සංකාරේ තිරිසන් ලෝකෙට යනවා නම් එතෙන්ට ගියත් ඔය පහෙන් තොරව පොළවෙන් තොරව විඥානේ චුත වීමක් යෑමක් ඒමක් වර්ධනයක් පැලවීමක් භාගතුන් වහන්සේ පනවන්නේ නැහැ. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් ඔබට අවශ්‍යයි සසරෙන් නිදහස් වෙන්න. දැන් අපි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ ධර්මය තේරුම් ගත්තොත් දැන් ඔබට මේ ධර්මයේදී ඔබට අහන්න ලැබුණ කාරණාවක් තමයි අපි කියනවා ඉපදීම තමයි දුක, ජාතිපි දුක්ඛා. ඉපදීම නම් දුක. එහෙනම් උපදින්නේ කොහොමද කියලා මේකෙදී අපිට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. අපි ආයම උපතකට පැලවෙන්නේ කොහොමද? එහෙන් මැරිලා ගිහිල්ලා ආයම උපතකට පැලවෙන්නේ කොහොමද? එහෙනම් මේක ඔබේට ඕනෑ කියලා උපදින්න නැතුව ඉන්න පුළුවන්ද? බෑ. මේ ධර්මය හොඳට තේරුම් ගත්තොත් ඒ කෙනාට විශාල ලාභයක් ලැබෙනවා.
අපේ ජීවිතේ මේ සසරට බැඳිච්ච ගැට ගැහිච්ච බලවත්ම සංයෝජනය තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. අපේ ජීවිතේ සසරට බැඳිලා යන්නේ මේ නන්දි රාගයෙන් තෙත් වෙවි තියෙන්නේ අපේ බලවත්ම සංයෝජනය තමයි සක්කාය දිට්ඨිය. මේ රූපය මමය මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා ආත්ම දෘෂ්ටියකින් හතර ආකාරයෙන් අරගෙන තියෙනවා. මේ වේදනා සංඥා සංකාර කියන හැම එකක්ම විඥාන කියන හැම එකක්ම අපි තමන්ගේ අනසක යටතේ තියෙන දේවල් කියලා දෘෂ්ටියක් තියෙනවා. දැන් මේකෙන් අපිට පැහැදිලි මේකෙන් කෙනෙක් මේ ධර්මය අවබෝධ කරගත්තොත් ඒ කෙනාට සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. සක්කාය දිට්ඨිය දුරු කරගන්න. එහෙනම් මම කියලා දෙයක් මෙතන තියනවාද? හේතු ලැබුණොත් තමයි බීජ පැලවෙන්නේ. හේතු නැති වුණොත් බීජ පැලවෙන්නේ නැහැ. එතකොට කෙනෙකුට දැන් අවස්ථාව නැද්ද බීජේ පැලවෙන්නේ නැති විදිහට? එහෙනම් අපි මොකද්ද කළ යුත්තේ කියලා ඔබට අදහසක් එනවා දැන්. අපේ උපත එහෙම නවත්තන්න බෑ. අපි මේ ජීවිතේ මරුණම් මට නම් ආයෙ උපදින්න බෑ. මම නම් කොහෙවත් ආයෙ උපදින්නේ නැහැ කියලා ඔබට මේකෙන් බේරෙන්න බෑමයි. එහෙම කියූ පමණින්. එතකොට දෘෂ්ටි දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දැන් අපි දන්නවා ලෝකේ සත්වයන් වැඩිපුරම ඉන්න දෘෂ්ටි දෙකක් තමයි උච්ඡේද දෘෂ්ටියත් සාස්වත දෘෂ්ටිය කියන දෙක. නේ? පිරිසක් හිතාගෙන ඉන්නවා මරණින් මත්තේ ස්ථිරම තැනකට යනවා එතනින් ආයෙ මුකුත් වෙන්නේ නැහැ. දැන් මේ දේශනාව බලනකොට එහෙම එකක් තියනවාද? පොළව කියන්නේ අනිත්‍ය දෙයක්, විඥානය කියන්නේ අනිත්‍ය දෙයක්. ආයුෂ මත ආයුෂ ඉවරනකොට විඥානය පොළවත් එක්කම ඔන්න ආයම උපතකට යනවා. එතකොට මේකේ නැවැත්මක් ස්ථිර පැවැත්මක් පනවන්න බෑ. ඒ වගේම කෙනෙක් ඉන්න දෘෂ්ටිය තමයි මරණින් මත්තේ කිසිවක් නැත. මරණින් මත්තේ කිසිවක් නැත කියන දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා. මේ උපදින විදිහත් උපදින්නේ නැති විදිහත් යම් කෙනෙක් අවබෝධ කරගත්තොත් ඒකනේ දැන් අර තියෙන්නේ දැන් හේතුඵල ධම අවබෝධ කරගත්තොත්නේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යමෙක් හට ගන්න ආකාරයත් නිරුද්ධ වෙන ආකාරයත් දැනගත්තොත් හේතුන් නිසා යමක් හට ගන්නවද ඒ හේතු නැතිවීමෙන් තමයි යමක් නිරුද්ධ වෙන්නේ. බීජ පැලවෙන්නේ හේතුවක් නිසාද ඒ හේතු ලබලා දුන්නේ නැත්තම් බීජේ පැලවෙන්නේ නැහැ. ඒ වගේ අපේ ජීවිතයේ උපතකට යන්නේ යම් හේතුකාරක සාධක මුල් කරගෙනද යමෙක් හේතුකාරක දෙනවා නම් උපතකට යනවා. නේ? එතකොට වාහනයක් දුවන්නේ ඉන්ධන වලින් නම් ඒක දන්නවනම් මිනිස්සෙක් ඒ මිනිස්සයා ඉන්ධන දුන්නේ නැත්තම් නේ? වාහනේට ඉන්ධන නැහැ. එතකොට වාහනේ දුවන්නේ නැහැ. නවතිනවා. නේද? වාහනේ දුවන්නේ ඉන්ධන වලින්. නේ? එතකොට ඒ වගේ අපේ සසර ගමනක යන්නේ අනිත්‍ය වුණ හේතු සාධක අපි දෙන නිසා. ඒක තමයි ආසාවෙන් ඇලීම. ඒක තමයි රාගය, නන්දි රාගය, ආසාව, තෘෂ්ණාව කියලා කියන්නේ වතුර. ඒක නිසා තමයි මේක නවතින්නේ නැතුව එන්ජිම කොයි වෙලෙත් කල්ප ගානකට කලින් ස්ටාර්ට් වුණ එක තාම දුවනවා. දැන් මේ ජීවිතෙන් ඔබට නවතින්න බෑ. මොකද ඔබ අවශ්‍ය කරන විදිහට හේතු දෙනවා. නේද? තෙල් දානවා පහනට. ඔබ පහන වැටිය ඉවර වෙනකොට වැටිය දානවා. එතකොට කොහොමද මේකෙන් මට නම් බෑ කියලා මේ දුක තේරුණත් මේක මට නම් බෑ කියලා ඒක නැති වෙන සැබෑම ක්‍රමයේ පිළිපදින්න පැමිණෙනවා මිසක් ප්‍රාර්ථනා කරලා නිදහස් වෙන්න බෑ. ඒකනේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඇස ඉපදුනා කියන්නේ ඉපදුනේ දුකයි. දැන් බලන්න. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඇස ඉපදුනා කියන්නේ ඉපදුනේ දුක. මහණෙනි ඇස යමෙක් සතුටින් පිළිගන්නවා නම්
ඒ කෙනා සතුටින් පිළිගන්නේ දුකයි. මහණෙනි යමෙක් ඇස සතුටින් පිළිගන්නවා නම් එයා පිළිගන්නේ දුකයි. මහණෙනි මේ කෙනාට මම දුකින් නිදහස් වීමක් නෑ කියලයි කියන්නේ. ඒ වගේ තමයි යමෙක් කන සතුටින් පිළිගන්නවා නම් පිළිගන්නේ දුක. යමෙක් දුක සතුටින් පිළිගන්නවා එයාට දුකෙන් නිදහස් වීමක් නෑ. එයා දුක අතහරින්නේ නෑනේ. නේ? දුක අතහරින්නේ නෑ. ආයෙම පැලවෙනවා. මේ ජීවිතේ කර්මානුරූපයි යන්නේ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. අපි දැන් මේ ජීවිතේ ඔන්න විඥානේ නාම රූපේ බැසගෙන ආයෙම උපතකට යනවා. ඒක අපිට ඕනේ වුණාට නවත්තන්න බෑ. හැබැයි මේක නවතින සන්දිස්ථානය මේ සසර ගමනේ යන්න හේතු වෙන ප්‍රධාන කාරණාව වන සක්කාය දිට්ඨිය දුරු වුණොත් මේ ජීවිතේ තමන් ලැබපු ශ්‍රේෂ්ඨම ජයග්‍රහණය. මොකද බුදුරජාණන් වහන්සේ වදාළේ උපරිම මේ විඥානයේ උපතකට ගියොත් යන්නේ කී වතාවයිද? 7 වතාවයි. මේ බීජය ආයේ පැලවෙන්නේ උපරිම ගියොත් 7 වතාවයි. සමහර විට මේ බීජය දෙවතාවක් පැලවෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ බීජය 4 පායි නම් පැලවෙන්නේ නැහැ. මේ උපත සිදුවෙන ආකාරයත් නිරුද්ධ වෙන ආකාරයත් දුක උපදින ආකාරයත් මේ කියන්නේ. දුක නිරුද්ධ වෙන ආකාරයත් මේ කිව්වේ. දුක හට ගන්න ආකාරයනේ කිව්වේ. දුක නැති වෙන ආකාරයනේ කිව්වේ. ඒකට මේ කාරණේ අවබෝධ කරගත්තොත් යමෙක් මනාකොට තිරිසන් ලෝකෙක යාව කවදාවත් සසරේ ආයේ පැලවෙන්නේ නැහැ. ඒ කියන්නේ උපදින්නේ නැහැ. මේ විඥානය තිරිසන් මව් කුසකට යන්නේ නැහැ. වැඩෙන්නේ නැහැ. මොකද විඥානය සක්කාය දිට්ඨියෙන් තමයි සතර පායට පිහිටන්න උපකාර කරන්නේ. සක්කාය දිට්ඨිය නැති වුණාම හේතුඵල ධර්මතාවයක් අපේ ජීවිතේ වැඩ කරනවා කියලා දැනගත්තාම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකේනා නිරයේ නිරිසතෙකුගේ ස්වභාවයට පත් වෙන්නේ නැහැ. පෙරේතෙක් වෙන්නේ නැහැ. එතකොට එයා සතර පායෙන් සදාටම නිදහස්. දිව්‍ය ලෝක, මනුස්ස ලෝක විතරක් විඥානේ පිහිටනවා. දිව්‍ය ලෝකවල ඕපපාතික විඥානේ පිහිටනවා. මනුස්ස ලෝකේ මව් කුසේ විඥානේ පිහිටනවා. නේ? දැන් බිත්තරයක් ඇතුලෙන් පැටවෙක් එනවා. එතකොට විඥානේ පිහිටියේ කොහෙද? දැන් මිනිස්සෙක් කියමු ඊළඟ ජීවිතේ කිකිලියක් වෙන්නේ. එතකොට මේ මිනිස්සයා මැරුණ ගමන් ඒ විඥානය පිහිටනවා බිත්තරේ. විඥානේ පිහිටනවා කියනකොට තව 4ක් ගිහිල්ලා තියෙනවා ඒත් එක්ක මොනවද? රූපයේ බැසගෙන තමයි විඥානේ බිත්තරේ ඇතුළට ගියේ. එතකොට බිත්තරෙන් එන්නේත් මොකද්ද? රූපයක් තමයි එන්නේ. ඒ කිකිලිටත් ආයතන 6ක් තියෙනවා. ඌටත් රූප බලලා සැප දුක් විඳීම ඇති වෙනවා. ඒ කිකිලිටත් හඳුනා ගන්න පුළුවන් රූප, ශබ්ද, ගන්ධ, රස. ඒ වගේම මේ හැම එකක්ම ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ ස්වභාවය අපේ ජීවිතේ තේරුම් ගත්තොත් අපිට මූලිකම සම්දිස්ථානේ කඩේම තමයි සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හිස ගිනිගත් කෙනෙක් ගින්න නිවන්න මහන්සි ගන්නවට වඩා සක්කාය දිට්ඨිය දුරු කරගන්න මහන්සි ගන්න. දැන් ඒකට තමයි මේ දේශනා ඍජුවම උපකාර වෙන්නේ. බලන්න ඊට පස්සේ ඔන්න ගමන නැවැත්ම ගැන බුදුරජාණන් වහන්සේ දේශනාව පටන් ගන්නවා. දැන් ගමනේ පැවැත්මනේ දැන් කියවේ නේ. අපේ සසර ගමන පවතින්නේ කොහොමද කියලා කිව්වා. බීජයක් පැලවෙන්නේ කොහොමද කියන එක තමයි උපමා කරේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහණෙනි රූප ධාතු යාචේ භික්කවේ භික්ඛුනෝ රාගෝ පහිනෝ හෝති. මහණෙනි මේ රූප ධාතුව කෙරෙහි රූපයේ කෙරෙහි යම් කෙනෙකුට රාගය ප්‍රහාණය වෙලා ගියොත් ඒ කියන්නේ බීජයට මොනව නැතුව ගියොත්ද? වතුර නැතුව ගියොත්. රාගය ප්‍රහාණය වෙලා ගියොත් බුදුරජාණන් වහන්සේ වදාලා රාගස්ස පහනා වොච්චිච්ච තාරම්මනං. මහණෙනි රාගය ප්‍රහාණය වෙච්ච නිසා අන් විඥාණයට පවතින්න තිබ්බ අරමුණ
හිඳිලා යනවා. දැන් බීජේ පොළොවට වැටුණට වතුර නැතුව කට්ට පායපු පොළොවකට බීජ දැම්මා කියලා බීජයට අර අරමුණ නැති වෙලා යනවා. පොළොව නැති වෙලා යනවා. ඇයි? වතුර නැහැ. වතුර නැති හින්දා බීජ පැලවෙන්නේ නැහැ. ඒ වගේ යම් කෙනෙක් රූපය කෙරෙහි රාගය සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලා ගියොත්, දැන් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණා කියන්නේ සම්පූර්ණයෙන්ම රාගය මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණා කියන්නේ සම්පූර්ණයෙන් අරමුණ සිඳුණා කියන එක නෙමෙයි. තේරුණාද? දැන් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණා කියන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණා කියලා කියන්නේ අරමුණ සිඳුන්නේ නැහැ. හැබැයි ඒක නා හේතුඵල ධර්මතාවය අවබෝධ කරගන්නවා. මෙහෙමයි උපදින්නේ, මෙහෙමයි උපත නැති වෙන්නේ. දුක හටගන්නේ මෙහෙමයි, දුක නැති වෙන්නේ මෙහෙමයි. එදා එතකොට ප්‍රතිපදාවට එනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇවිල්ලා එයා ප්‍රතිපදාවේ හැසිරෙනවා. හේතුව නැති කරගන්න. තෘෂ්ණාව ප්‍රහාණයට මහන්සි වෙන කෙනෙක්, සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනෙක්, සක්කාය දිට්ඨිය දුරු කරපු කෙනා. එයා ඍජු මාර්ගයට බැසගත් කෙනා. මේ ක්‍රමවේදය හරියට තේරුම් ගත්ත කෙනා. මේ කියන්නේ මේ ස්වභාවයට පත් වුණේ රහතන් වහන්සේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන් රූපේ කෙරෙහි රාගය දුරු වුණොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පැවැත්ම පිණිස තිබ්බ අරමුණ සිඳලා යනවා. පොළවේ විඥාණයට පිහිටන්න බැරි වෙලා යනවා. විඥාණයට පිහිටන්න තැනක් නැහැ. විඥාණය පිළිසරණ කරන් ඉන්නේ පොළවනේ. එතකොට රූපය පිළිසරණ කරන් ඉන්නේ වතුර තියෙන දෙන නිසානේ. වතුර නවත්තපුවම විඥාණයට පිහිටන්න තැනක් නැහැ. කර කියා ගන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥාණය පිහිටන්න තැනක් නැතුව යනවා. එයාට පිහිටන්න තැනක් නැහැ ඊට පස්සේ. අපි කියමු දැන් බීජේ තියෙනවා මේ අභ්‍යවකාශේ. අපි කියමු මොකකින් හරි නූලකින් හරි එල්ලලා තියෙනවා කියලා. එතකොට බීජේට පැලවෙන්න විදියක් නැහැ. පැලවෙන්නේ පිහිටියොත්. පිහිටලා වතුර දුන්නොත්. නමුත් භික්ෂුව රූපේ කෙරේ රාගය දුරු කළොත් විඥාණයට පිහිටන්න තැනක් නැතුව යනවා, අරමුණ සිඳලා යනවා. පින්වත් මහණෙනි, ඒ වගේම තමයි විඳීම ගැන හිතේ තියෙන රාගය සම්පූර්ණයෙන්ම දුරු කරලා ප්‍රහාණය වුණොත් භික්ෂුවට බුදුරජාණන් වහන්සේ වදාලා විඥාණයට තියෙන අරමුණ සිඳිලා යනවා. විඥාණය හැම වෙලේම පිහිටක් තියෙන්නේ මොකෙන්ද? රූපේ තුල, වේදනාව තුල, සංඥාව තුල, සංස්කාර තුල. එහෙනම් ඒ වගේ පිහිටලා තියෙන තාක් එයාට යම් කෙනෙකුට අසු වෙලා ඉන්නවා. ඒ කාටද? මායයට අසු වෙලා ඉන්නේ. මොකද ආයම උපතකට යන ස්වභාවයේ ඉන්නකම් එයාගේ අතේ තමයි තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකනේ. මහණෙනි, ඇසට බැඳුනොත් බැඳෙන්නේ මායයටයි. මහණෙනි, යමෙක් කනට බැඳිලා නම් ඉන්නේ බැඳුනේ මායයටයි. මහණෙනි, යමෙක් නාසයට බැඳුනා නම් බැඳින්නේ මායයටයි. යමෙක් දිවට, කයට, මනසට බැඳුනා නම් බැඳුනේ මායයටයි. එයාට ඒක නිදහස් වෙන්න පුළුවන්ද? බැඳිලා ඉඳගෙන නිදහස් වීමක් කතා කරන්න බෑ. එහෙනම් යම් කෙනෙක් රාගයේ සම්පූර්ණ ප්‍රහාණය කළොත් විඥාණයට තියෙන අරමුණු රූපය සිඳෙනවා. වේදනා, සංඥා, සංකාර කියන පොළව විඥාණයට අහිමි වෙලා යනවා. මොකද වතුර දුන්නේ නැහැ. වතුර සම්පූර්ණයෙන් සදාටම නැමැත්තුවා. තෘෂ්ණාව ඉතිරි නැතුව නිරුද්ධ කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි, මෙන්න මේ විදිහට රාගයේ ප්‍රහාණය වෙනවා නම් රාගයේ ප්‍රහාණය වීම නිසා තිබුණ අරමුණු ඔක්කොම සිඳලා යනවා. විඥාණයට පීඩන්න තැනක් නැහැ. පිළිසරණක් නැතුව යනවා. පිළිසරණක් නැතුව යනවා. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ ඒ විඥාණයට තමයි වදාලේ මොකක්ද? අනිදර්ශන විඥාණය. දැන් බුදුරජාණන් වහන්සේ උපදින්න ගමන් කරන ගමන් පැලවෙන විඥාණයට උපමා කර කර කිව්වනේ. මේ විඥාණය මේ වගේ එකක්. මේ පැලවෙන බීජය. හැබැයි තෘෂ්ණාව නිරුද්ධ වුණ රහතන් වහන්සේගෙත් විඥාණය තියෙනවා නේ? විඥාණය තියෙනවා. හැබැයි පොළවේ පිහිටලා පැලවෙන එකක් නෙමෙයි. ඒ වතුර නැහැනේ.
වතුර දෙන්නේ නැහැ. එතකොට පිහිටන්න අරමුණ සිඳිලා. ඒ විඥානේ රූපේ පිහිටලා නෙමෙයි තියෙන්නේ රහතන් වහන්සේගේ. රහතන් වහන්සේගේ වැඩ කරන විඥානය සැප දුක් උපේක්ෂා විඳීම් වල පිහිටලා නැහැ. ඒකයි රහතන් වහන්සේට රූපේ සමහර විට රූප උල තියෙනවා. නේ? නමුත් ඒ තැති ගැනීමක් නැහැ. ලොමුඩහ ගැනීමක් නැහැ. ශෝකයක් නැහැ. වැළපීමක් නැහැ. විඥානයේ රූපේ පිහිටලා නැහැ. විඥානේ නිදහස් වෙලා තියෙනවා. පොළොවෙන් පිහිටලා නැහැ. නිදර්ශන පෙන්වන්න බැරි විඥානය කියන්නේ රහතන් වහන්සේගේ පොළොවෙන් නිදහස් වුණ ජලය ලබා දෙන්නේ නැති තෘෂ්ණාවෙන් නිදහස් වුණ විඥාණයට. එතකොට රහතන් වහන්සේට මොනතරම් දුක් පීඩාවක් මේ කයට රහතන් වහන්සේ තැති ගන්නෙ නැහැ. ශෝක වෙන්නේ නැහැ. වැළපෙන්නේ නැහැ. එයි විඥානේ විදීමේ පිහිටලා නෙමෙයි තියෙන්නේ. ඒ වගේම හඳුනා ගන්න දේවල් මොනතරම් ප්‍රියමනාප දේ ලැබුණත් ඒවාට ගිජු වෙලා ඒ පස්සේ යන්නේ නැහැ. විඥානේ වගේ පිහිටලා නැහැ. විඥානේ පිහිටලා නැත්තම් පොළවේ කොහෙද විඥානේ යම් තැනක පිහිටන්න ඉපැයි. කොහෙද විඥානේ එතකොට රහතන් වහන්සේගේ විඥානේ පිහිටලා තියෙන්නේ. අන්න එහෙම ස්වභාවයක් ලෝකේ තියෙනවා. මොකද්ද? නිර්වාණ ධාතුවේ විඥානේ පිහිටනවා. ඒකට රහතන් වහන්සේගේ විඥානේ පොළවේ නොපිහිටා රාගය ප්‍රහාණය වීමත් එක්ක ඒ විඥානය යම් තැනක පිහිටනවා. එතන තමයි මේ මොකද්ද මේ නිර්වාණ ධාතුව නිවනේ පිහිටනවා. නිවන කියලා තැනක් තියෙනවා. නිර්වාණ ධාතුව කියලා එකක් තියෙනවා. අපි පඨවි ධාතුව කියනවා නේ. ආපෝ ධාතුව. ඒ වගේ නිර්වාණ ධාතුවක් තියෙනවා. ඒ නිර්වාණ ධාතුවේ අර විඥානේ සැනකින් පිහිටනවා. පොළවෙන් ජලයේ නැතුව සිඳිලා ගියපු ගමන් විඥානේ එසැනින් පිහිටනවා එක තැනක. කොහෙද? නිවනේ පිහිටනවා. නිවනේ පිහිටනවා. නිවනේ පිහිටපු විඥානය දැන් පොළවේ පිහිටලා නැති බීජ පැලවෙන්නේ නැහැ වගේ නිවනේ පිහිටපු විඥාණයට මොකද වෙන්නේ? විඥාණයට මොකද වෙන්නේ? මේ ජීවිතයේ අවසන් වෙනකොට විඥාණය පිරිනිවන් පානවා කියනවා. ඒ රහතන් වහන්සේට අපි කියනවා පිරිනිවන් පානවා කියලා. ඒ රහතන් වහන්සේගේ විඥානේ නිවිලා යනවා. හරියට පහනට තෙල් වැටි දාන්න නැතුව දැන් කර්මානුරූපී ඉපදිච්ච ජීවිතේ අපි පාවිච්චි කරනවා. පහනේ තියෙන තෙල් වැටි පාවිච්චි වෙනවා. හැබැයි තෙලුත් වැටියත් ඉවර වුණාම දැල්ලට මොකද වෙන්නේ? දැල්ල නිවිලා යනවා. දැල්ල උතුරට ගියාද දකුණට ගියාද නැගෙනහිරට ගියාද උඩට ගියාද යටට ගියාද කියලා පනවන්න බෑ. දැල්ල නිවුණා කියන ගණයට අයිති වෙනවා. ඒ වගේ රහතන් වහන්සේ කොහේ ගියාද? මරණින් මත්තේ ඉන්නවද? මරණින් මත්තේ නැද්ද? රහතන් වහන්සේ කොහෙද ඉපදුනේ? අභ්‍යවකාශයේ ඉන්නවද? ඒව පැනවීම මුකුත් කරන්න බෑ. රහතන් වහන්සේගේ විඥාණය නිවිලා යනවා. මොකද විඥාණයට ආහාර නැතිවීමෙන් විඥානේ නිවිලා යනවා. ආහාර දෙන නිසා තමයි මේ අපි දීර්ඝ සසර ගමනක කොනප්පටත් තෝර බේර ගන්න බැරුව යන්නේ. දැන් බලන්න බුදු රජාණන් වහන්සේගේ අවබෝධය බලන්න. මේක සාමාන්‍ය යන්ත්‍රෝපකරණයකට අහු වෙන දෙයක් නෙමෙයිනේ. මේක අහු වෙන්නේ මේ හිත දියුණු කිරීමෙන්. මේ හිත ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල දියුණු කරලා ධ්‍යාන උපදවගෙන ඒ වගේම චතුූපපාත ඥාන, ආසවක්ඛේ ඥාන, පුබ්බේ නිවාසානුස්සති ඥාන ත්‍රිවිද්‍යාව උපදවගත්තු මේ ශාස්ත්‍රවරයෙකුට හැර මේ විග්‍රහය අපේ ජීවිත සැකස්ම සිද්ධ වෙන විදිහත් ජීවිතේ නැවැත්ම සිද්ධ වෙන විදිහත් කියන්න පුළුවන් වෙන කිසි කෙනෙක් ලෝකේ නැහැ. ඒකට බලන්න මේ දේශනාව හරියම ලස්සනයි. ලස්සන වගේ ලස්සනයි කියන්නේ අපිට අපේ ජීවිතේ නිරවුල් කරගන්න වටිනම දේශනාවක්. එතකොට මේ දේශනාව ආය ආය කියවන්න සංයුත්ත නිකායේ 3 පොත් වහන්සේගේ බීජ සූත්‍රය. එතකොට බුද්ධ ශාසනයේ ඔබට පිළිසරණ ලබන්න නම් මේ ධර්මයේ නැවත නැවත කියවලා නැවත නැවත තේරුම් අරන් නැවත නැවත මතකයේ තබාගෙන නැවත නැවත මෙනෙහි කරලා
මං උපදින්නේ සත්වයෙක් උපදින්නේ කොහොමද? සත්වයා උපදින එකෙන් නවතින්නේ කොහොමද? නිදහස් වෙන්නේ කොහොමද කියලා ඔබට අවබෝධ කරගත්තොත් ඔබට මේ ජීවිතේ නිට්ටයයි, ස්ථිරයි, පිළිසරණක් තියෙනවාය කියන නිත්‍ය ඒ වගේම ස්ථිර අදහස ඔබෙන් නැති වෙලා යනවා. මේ ජීවිතේ අනිත්‍ය එකක් කියන ධර්මතාවය ඔබට වැටහෙනවා. මේ ජීවිතේ ස්ථිර නැති తాවකාලික එකක් කියන අවබෝධය ඔබට ඇති වෙනවා. මේ ජීවිතේ මගේ කියලා මගේ පැවැත්මට ගන්න පුළුවන් දෙයක් රූපේ නැහැ. වේදනාවේ සංඥා සංකාර විඥාන වල කිසි එකක් නැහැ. මේ හැම එකක්ම අනිත්‍ය දේවල්, අනිත්‍ය හේතු ලැබෙද්දී හටගන්න දේවල්. ඒ හේතු නැතිවීමෙන් නැති වෙන දේවල් කියලා ඔබට අවබෝධ වුණොත් ඔබට ඒ දුර්ලභ ලාභය ලැබෙනවා. සෝතාපන්න වෙන්න අවස්ථාවක් තියෙනවා. එහෙම කෙනා හරියට අර උදේ පාන්දර පහමාරට විතර බලන්න නැගෙනහිර අහසේ ආලෝකයක් තියෙනවා. කෙනෙකුට කියන්න පුළුවන් මේ තව පොඩි වෙලාවකින් ඉර පායනවා. ඒ වගේ ඔබේ ජීවිතයට ආලෝකේ පහළ වෙනවා. ආලෝකෝ උදපාදී, පඤ්ඤා උදපාදී, ප්‍රඥාව පහළ වෙනවා. විද්‍යා උදපාදී, විද්‍යාව පහළ වෙනවා. මේ විදිහට ඔබේ ජීවිතේ ඔබට දුරින් පේනවා. ඒ මොකක්ද? මේ කෙනාට කියනවා නිවන් දොරේ වැඩි වැඩි ඉන්න කෙනා කියනවා. මේක අවබෝධ කරපු කෙනා. නිවන් දොරේ හැපි ඉන්න කෙනා කියනවා. නිවනට කිට්ටුවෙන් ඉන්න කෙනා කියනවා. එතකොට බලන්න නොබෝ දිනකින්ම තමන්ගේ ජීවිතේ උපරිමාත්ම භාව 7කින් මේ උපතකට යන මේ විඥාණය නිර්වාණ ධාතුවේ පිහිටනවා. ඒකාන්තයෙන්ම උපරිමාත්ම භාව 7කින් මේ ධර්මය අවබෝධ කරපු ශ්‍රාවකයාගේ විඥාණය නිර්වාණ ධාතුවේ පිහිටලා පිරිනුවම් පානවා. ඔබෙත් අපෙත් සියලු දෙනාගේම එකම පැතුම, එකම බලාපොරොත්තුව ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ධර්මය අවබෝධ කරගෙන සසරින් නිදහස් වීමයි. ඉතින් ඒ කරුණ පිණිස මේ උතුම් ධර්මය ඔබ අප සෑම සියලු දෙනාටම ජීවිත අවබෝධ කර ගැනීම පිණිස හේතු උපකාරක වන දහම් පඬුරක්ම වේවා. සාදු සාදු සාදු. හොඳයි, දැන් අපි සියලු දෙනාම සූදානම් වෙමු භාවනාවට. ඔබ භාවනාවට වාඩි වුණාට පස්සේ හොඳට පහසු ඉරියව්වකින් වාඩි වෙන්න. වාඩි වෙලා ඒ භාවනා අරමුණට හොඳට හිත යොමු කරගෙන මේ ධර්මය මමත් අවබෝධ කරගන්න ඕනේ කියන අදහසින් යුතුව භාවනා කරමු. අපි පොඩි වෙලාවක් අනිත්‍ය භාවනාව සිදු කරමු. මේස හේතුන්ගෙන් හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ ඇස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසට පෙනෙන රූප හේතුන්ගෙන් හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. අනිත්‍ය වූ දුක්ඛ විපරිණාමයට පත්වන ඇසෙන් දකින රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ.
මේ කන අනිත්‍යයි 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 අනිත්‍ය වූ දුක්ඛ විපරිණාමයට පත්වන මේ කන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කනට ඇසෙන ශබ්ද අනිත්‍යයි 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 අනිත්‍ය වූ දුක්ඛ විපරිණාමයට පත්වන ශබ්ද මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මේ නාසය හේතුන්ගෙන් හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි 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 නාසය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍යයි 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 අනිත්‍ය වූ දුක්ඛ විපරිණාමයට පත්වන ගඳ සුවඳ මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මේ දිව අනිත්‍යයි 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 අනිත්‍ය වූ දුක්ඛ විපරිණාමයට පත්වන දිව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ දිවට දැනෙන රස අනිත්‍යයි 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 අනිත්‍ය වූ දුක්ඛ විපරිණාමයට පත්වන රස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මේ කය හේතුන්ගෙන් හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි 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 අනිත්‍ය වූ දුක්ඛ විපරිණාමයට පත්වන මේ කය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කයට දැනෙන පහස අනිත්‍යයි 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 අනිත්‍ය වූ දුක්ඛ විපරිණාමයට පත්වන පහස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මේ සිත අනිත්‍යයි 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 අනිත්‍ය වූ දුක්ඛ විපරිණාමයට පත්වන සිත මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සිතට සිතෙන සිතුවිලි අනිත්‍යයි 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 අනිත්‍ය වූ දුක්ඛ විපරිණාමයට පත්වන සිතුවිලි මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ
මේ ඇස අනිත්‍යයි 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 අනිත්‍යයි. ඇස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ කන අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ කන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ සියල්ලම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ සියල්ලම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ සියල්ලම අනිත්‍යයි 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 අනිත්‍යයි. මේ සියල්ලම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. සියල්ලම අනිත්‍යයි 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 අනිත්‍යයි. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ දායකත්වයේ දරනවා කැලිෆෝනියාව මහමෙවුනාව භාවනාසපුවට සම්බන්ධ පින්වත් PM කරුණාරත්න මහතා ඇතුළු සියලු දෙනා විසින් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ පින්නතුන් අද දවසේ ඔබට ධර්මයේ දායාද කරන්න දායකත්වයේ දරලා ධර්ම දානමය විශාල පිනක් ජීවිතේට එක් රැස් කරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා අපි සියලුම පින් මුලින්ම සියලු දෙවිවරුන්ට අනුමෝදන් කරමු. සක්දෙවිඳුන් සතරවරම් දෙවිවරුන් ඇතුළු සදෙව්ලෝක වාසී සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දැහැමි ආරක්ෂා රැකවරණය මේ පින්වත් PM කරුණාරත්න මහතා ඇතුළු මේ පවුල්වල සිටින්නා වූ ඥාති හිත මිත්‍රාදීන් දුවා දරුවන් හැම දිනාගම ජීවිතවලට යෙහෙන් ආරක්ෂාව සලසත්වා. දෙවිවරුන්ටත් ධර්මාවබෝධ පිණිස මේ සියලු පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගන්නට යෙදුන මේ උදාර පුණ්‍ය ධර්මය අපි මුලින්ම අනුමෝදන් කරමු අපගේ ගුරු දෙවිඳුන්ට. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සියලු පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් මේ මහත්මා සඳහන් කරලා තියෙනවා. මිය පරලොව ගිය මැටිල්ඩා ලොකු නාරංගොඩ, ඒ වගේම PM විලියට්, UG ජයවර්ධන පියාණන් ඇතුළු මියගිය සියලු මළගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරන්න. ඒ නම් සඳහන් කළ සෑම සියලු දෙනාටමත් ඒ මහත්මා නමින් පවුලේ සියලු දෙනා නමින් සසර පුරාවට මියගිය සියලු මළගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැමගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා සැපවත් වෙත්වා සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් සඳහන් කරලා තියෙනවා. සුජීවත්ව සිටින දෙමාපියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස අනුමෝදන් කරන්න. ඉතින් ඒ සුජීවත්ව සිටින දෙමාපියන්ට ඒ වගේම දායකත්වයේ දරූ පින්වත් PM කරුණාරත්න මහතා ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනාටමත්
නන් අයුරින් මේ දායකත්වයට උපකාර කළ දායකත්වයේ දරූ සෑම සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා මේ පුණ්‍යානුභාවයෙන් තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් හැම දිනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවසේ නිදුකින් ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සියලු පින් හේතුපකාර වේවා සාදු සාදු සාදු. ඒ වගේම රැස් වුණා වූ සියලු පුණ්‍ය ධර්මයන් මහමෙවුනා අසපුවාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් වෙත්වා. ඒ වගේම අනගාരികා මෑණියන් වහන්සේලාට අනුමෝදන් වෙත්වා. පැවිදි අපේක්ෂක සියලු දූ පුතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් සෑම සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප සෑම සියලු දෙනාටමත් මේ පුණ්‍යානුභාව බලයෙන් තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් දෙවියන්ගේ දේව රැකවරණින් හැම දිනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සැපවත් වේවා කායික මානසික දුක් පීඩා දුරු වේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සියලු පින් උපකාරක ධර්මයක්ම වේවා සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සාදු සාදු සාදු. ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසංකේය කල්පලක්ෂ ගණනක් සසරේ පෙරුම් පාරමී පුරමින් අවසන මේ මහා භද්‍ර කල්පයේහි සිව්වන සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැටියට උතුම් සම්බුද්ධත්වය ළඟා කරගත්තා. කෝටි සංඛ්‍යාත දෙව්ලොව දෙවියන්, පඹලොව බ්‍රහ්මයන්, මනුලොව මිනිසුන් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ අනුත්තරීය ධර්මයේ නිසාවෙන් සුවපත් වූවා. අද විත්ම අපටත් රූපවාහිනී මාධ්‍යයේ කලන මිතුරාණන් හැටියට, ගුවන්විදුලි මාධ්‍යයේ කලන මිතුරාණන් හැටියට සත්පුරුෂ මාධ්‍ය මෙහෙවරක නියැලෙමින් පින්වත් ඔබේ ජීවිත සුවපත් කරන්නට ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ඒ මිහිරති ශ්‍රේ සද්ධර්මයේ එලෙසින්ම ඔබට ඔබට දායාද කරන්නට වාසනාව උදා වෙලා තිබෙනවා. ඒ අපේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ ගෞරවනීය මඟ පෙන්වීම ඔස්සේ උන්වහන්සේ කොරෝනා වසංගතය නිසාවෙන් මුළු මහත් ලෝකයක් අපේ රටත් අඩපණ වෙද්දී එකී මානසිකත්වයෙන් මිදිලා නිවසේ ඉඳගෙන අසපුවට එන්නට පන්සලට යන්නට නොමැති ඔබට ධර්මයේ තුල වඩාත් අත්වැසිල්ලක් උදා කර දෙන්නට ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන්විදුලියේ මේ වැඩසටහන් ව්‍යුහය පවා වෙනස් කරමින් පින්වත් ඔබේ දෙලව යහපත උදෙසා ධර්මයේ දායාද කරන්නට ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහන නිර්මාණය කරන්නට අපට අනුශාසනාව සිදු කළේ. අද දවසේත් බොහෝම වටිනා කියන සොඳුරු දහම් පරයයක් ඔබට මට ශ්‍රවණය කරන්නට වටහා ගන්නට අවස්ථාව උදා වුණා සතියන්ත සීල භාවනා වැඩසටහන තුලින්. ඒ වෙනුවෙන් අප කෙරෙහි අනුකම්පාවෙන්ම ධර්මාසනය තුල වැඩම කරමින් ඒ සුන්දර දහම් කාරණා අපට කියා දුන්නා වූ මහමෙවුනාව භාවනාසප වාසී පින්වත් ස්වාමින් වහන්සේ අපි ඔබ වහන්සේට උතුම් පුණ්‍යානුමෝදනා කරනවා ස්වාමීනි. ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සියලු සුවපත් භාවයේ වේවා. ඔබ වහන්සේටත් රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා මේ ගෞතම බුදුසසුන තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට රැස් වූ සියලුම පින් එක ලෙසම අනුමෝදන් වෙන්නට කියලා නරඹන ශ්‍රවණය කරන සියලුම දෙනා එක්ව මේ මොහොතේ අප ඔබ වහන්සේට පුණ්‍ය ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. සුපින්වත් ලක්ෂ සංඛ්‍යාත ඔබේ හදවත් මේ මොහොතේ දහමේ සිසිලසින් සුවපත් වෙන්නට ඇති කියා අප විශ්වාස කරනවා. සතියන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන දහම් දේශනාව මේ විදිහට අවසන් කරන්නටයි අප සෝදානම් වෙන්නේ. අද දවසේ සතියන්ත ශ්‍රද්ධා සීල භාවනා වැඩසටහන වෙනුවෙන් බැතිබර දායකත්වයේ ගෙන කටයුතු කළේ කැලිෆෝනියාවේ මහමෙවුනාව භාවනාසපුවට සම්බන්ධ පින්වත් PM කරුණාරත්න මහත්මයා ඇතුළු පවුලේ
සියලු දෙනා විසින්. පින්වත් ඔබටත් මෙවන් වූ දහම් වැඩසටහනක් වෙනුවෙන් බැතිබර දායකත්වයේ ගෙන කටයුතු කරන්නට අවශ්‍ය නම් සිත පැහැදුනා නම් ඔබට පුළුවන් අපිට කතා කරන්නට 071 232 8887 071 232 8887 එවැගේම 0112 571 471 0112 571 471 යන දුරකථන අංකයන් ඔස්සේ ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු විමසන්නට පුළුවන්කම තිබෙනවා. විවේකී ඉරිදා දවසේ පින්වත් ඔබට ඔබේ ජීවිත තවත් පිනෙන් පුරවන්නට අවශ්‍ය රූපවාහිනී ගුවන්විදුලි ගුවන් කාලය වෙන් කරමින් යලිත් දහවල් 1ට සජීවීව ශ්‍රද්ධා රූපවාහිනී මැදිරියේ සිට පින්වත් ඔබේ දෙනෙත් අභියසට දෙසවන් අතරට පැමිණෙන බලාපොරොත්තු ඇතිව අපි මේ මොහොතේ කෙටි විරාමයක් ලබා ගන්නවා ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය ලබා දෙමින් අපිත් එක්ක රැඳී ඉන්න දවස පුරාවටම ඔබේ සිත සුවපත් කරන දෙලව සුවපත් කරන රූපවාහිනී මාධ්‍යයේ කලන මිතුරු ඒ වගේම ගුවන්විදුලි මාධ්‍යයේ කලන මිතුරාණන් ඔබට තිලින කරන ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනෙන් යලිත් දහවල් 1ට හමු වෙන්නටයි බලාපොරොත්තුව. ධර්මයේ ශ්‍රවණය කරා වූ අපත් එක්ක එකතු වෙලා සිටපු සිත පහදවා ගත්තා වූ ඔබ සැමටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිරිසම රැස් වූ සියලුම පින් එකලෙසම අනුමෝදන් වෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. ධාර්මික දෙවියන්ගේ රැකවරණය තෙරුවනේ අනන්ත ආශිර්වාදය අප හැමතෙම උදා වෙන්නට කියලාත් ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්දාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.